හරි දැන් අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ අපි ගිය සතියේ සාකච්ඡා කරලා අවසන් කරා D ගොනුවට අදාළව ක්‍රෝමියම් වල රසායනය මේ වෙනකොට අවසන් කරලා තියෙන්නේ. ඒ වගේම අපි ගිය සතියේ සාකච්ඡා කරා මැංගනස් වල රසායනය සහ යම් ප්‍රශ්න කිහිපයකුත් කරා. දැන් අපිට ඊළඟට යන්න තියෙන D ගොනුවට අදාළව යකඩ ගැන කතා කරන්න. යකඩ මූලද්‍රව්‍ය ගැන තමයි අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ. right? ඊළඟට මාතෘකාව ලියන්න ඕනේ යකඩ. යකඩ මාතෘකාව ලියන්න. right? තර යකඩ වලට අදාළව අපිට ගන්න තියෙන කරුණු තමයි මුලින්ම අපි යකඩ වල වින්‍යාසය ලියමු. යකඩ අපිට හම්බ වෙන්නේ 26ට නේද? යකඩ 26ට හම්බ වෙන අපි එතන රසායනය පොඩ්ඩක් සාකච්ඡා කරලා එමු. එතකොට ඉන්නේ 1s2 2s2 2p6 3s2 3p6 හරි 1s2 2s2 2p6 ඊළඟට එන්නේ 3s2 3p6 ඊළඟට එන්නේ අපිට 4s2 ඇවිල්ලා 3d6 එන්න ඕන. ඔහොමනේ වෙන්න ඕන නේද? 4s2 ඇවිල්ලා 3d6 තමයි එන්න ඕන. 26 නේ අපිට අවශ්‍ය. අපිට අවශ්‍ය 26 වෙනි මූලද්‍රව්‍ය තමයි යකඩ කියලා කියන්නේ. මේක හොඳට මතක තියෙන්න ඕනේ පළවෙනියට. ඊළඟට අපි දන්නවා යකඩ වල ස්ථායි ඔක්සිකරණ අවස්ථා මොනවාද? මේකත් අපි බලමු. යකඩ වල ස්ථායි ඔක්සිකරණ අවස්ථා. යකඩ වල තියෙන ස්ථායි ඔක්සිකරණ අවස්ථා අපි ප්‍රධාන වශයෙන් අපිට හම්බ වෙන්නේ ධන 2 සහ ධන 3. ධන 2 සහ ධන 3 තමයි අපිට ප්‍රධාන වශයෙන් ස්ථායි ඔක්සිකරණ අවස්ථා ලෙස අපිට හම්බ වෙන්නේ. right? ඔය ටික තමයි මුලින්ම ලියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු මේ යකඩ වල තියෙන ප්‍රතික්‍රියා මොනවද කියලා. මුලින්ම යකඩ වලට අපි තනුක අම්ලයක් දැමුවද අර කලින් වගේම තමයි. ඉතින් අර ක්‍රෝමියම් මැංගනස් වලට කතා කරා වගේම තමයි. අපි තනුක අම්ලයක් දැම්මොත් එහෙම තනුක අම්ලයක් දැම්මොත් එහෙම මෙයා ධන 2 ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය වෙනවා. H2O6 2+ ඔන්න ඔහම ඔක්සිකරණය වෙනවා. හරි ඊට පස්සේ මේකට අපි මෙයා වාතයට නිරාවරණය කරාම O2 ජලය. වාතයට නිරාවරණය කරාම මොකද වෙන්නේ? මෙයා ඔක්සිකරණය වෙනවා 3+ වලට. ඔක තමයි මුලින්ම වෙන දේ. එතකොට මේ පාට අපි ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ කොළ පාටට. ඒතර මේක වාතයට නිරාවරණය කරාට පස්සේ අපිට එන්නේ කහදුඹුරු පාට. හරි. අපිට කහදුඹුරු පාටින් තමයි පේන්නේ. මුලින් මේ කොළ පාටට තියෙන්නේ. පස්සේ මේක කහදුඹුරු පාටට හැරෙනවා. ඊට පස්සේ අපිට මේක පොඩ්ඩක් බැලන්ස් කරගන්න බලමු. මේ ප්‍රතික්‍රියාව පොඩ්ඩක් බැලන්ස් කරගමු. මේකම තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේක බැලන්ස් වෙනකොට කොහොමද බැලන්ස් වෙන්නේ? FeH2O6 වල 2+1 මෙහෙම 3+ වලට තමයි හැරෙන්නේ. right? එතකොට ඊට අමතරව මේකේ මේ O2 එක අපි ගන්නේ OH- වලට යනවා. හරි. O2 OH- වලට යනකොට අපි ගන්න ඕනේ. ඒතර මේක භාෂ්මික මාධ්‍යයනේ පුතේ බැලන්ස් එක මේක දෙකක් දාගමු බලන්න. ඒතර මෙතන වෙනස නම් එකයි. නමුත් දැන් මෙතනදී වෙනස අපි දන්නවා බිංදුවයි එක්කෙනෙක් ඍණ 2යි මෙතන ඉන්නේ එක්කෙනෙක් ඍණ 2කින් ඍණ 2 දෙකක් ය ඍණ 4. මෙතන තියෙන්නේ බිංදුව. ඒතර වෙනස 4ක්. ඒතර 4ක් එන්න ඕනේ එහෙමනම් යන්නේ මෙයාට. මොකද මෙතන වෙනස තියෙන්නේ එකයි ඉලෙක්ට්‍රෝන. ඒක එන්නේ මෙතෙන්ට. ඒතර එක් වරක් දෙක දෙකයි මේ 4 මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. නොමයි වෙන්නේ. ඒතර එතන 4 එන්න ඕනේ නම් ඔන්න ඔය විදියට යන්නේ. හරි right. කොහොම දාගත්තට පස්සේ දැන් අපිට පුළුවන් charge එක count කරලා බලන්න. ඒතර මේ පැත්තේ තියෙන 4 දෙකෙන් ධන 8ක් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තේ 4 3 12යි. 12න් දෙකක් ගියාම 10යි. ඒතර මේ පැත්තේ තියෙන්නේ මේ පැත්තට අපිට ඇවිල්ලා තියෙන 4 3 12යි ඍණ 2ක් ගියාම ධන 10ක් තියෙන මේ පැත්තේ තියෙන 4 ධන 8ක් තියෙන. ඒතර ධන 10 තියෙනක ධන 8ට කියන මේ පැත්තට තව ඍණ 2ක් දාන්න ඕනේ OH- 2ක්. ඒතර තමයි ධන 8 වෙන්නේ. ඔකනේ වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඕන මේ 2OH- දෙක එකතු කරලා එකපාර 4යි OH- කියලා ලියන්න. අපි එකපාර ලියමු. 4යි OH-. දැන් අපිට පුළුවන් මේක බැලන්ස් කරගන්න ඔක්සිජන් වලින්. ඔක්සිජන් කොච්චරක් තියනවද? අලුතෙන් අපිට ඔක්සිජන් ඇවිල්ලා තියෙන්නේ 4ක්. ඒතර 4න් මේ පැත්තට ජලය ටික බැලන්ස් වෙලා යන තියෙන්නේ. මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා. තව ඒතර ජල අණු දෙකක් දාගත්තා නම් බැලන්ස් වෙනවා. හරිනේ හයිඩ්‍රජන් 4යි
ඔක්සිජන් දෙක. ඔක තමයි බැලන්ස් එක. ඔක තමයි බැලන්ස් රියැක්ෂන්. බැලන්ස් කරපු විදිය ආයි බලන්න. ඒක තාම වැදගත්. කොහොමද යකඩ බැලන්ස් කරේ කියලා. හරි? රයිට්. ඒතර මේ තියෙන පොතේ යකඩ සාමාන්‍යයෙන් වාතයට නිරාවරණය කරාම කොළ පාටට ඉන්නේ හොඳේ. කොළ පාටට තියෙන්නේ කොළ පාටට තියෙන යකඩ ධන දෙක සංකීර්ණය කහ දුඹුරු පැහැයට හැරෙනවා. මෙන්න මේව. කොළ පාටට තිබිච්ච සංකීර්ණය කහ දුඹුරු පැහැයට හැරෙන්නේ ඔන්න ඔය විදියට. හරි? රයිට්. ඒතර ඒක හරිනේ. ඊට පස්සේ අපි කතා කරමු මේ එකෙන් පස්සේ මේක අපි මේක චොට්ටක් chart එකක් විතර ගන්නත් පුළුවන්. FeH2O6 2+ සංකීර්ණය තියෙනවා. මේකට අපි භස්මයක් දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? අයන්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙනවා. එතන මේ හැදෙන අයන්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක කොළ පාටයි. හරිනේ මේ හැදෙන හයිඩ්‍රොක්සයිඩ් එක කොළ පාටයි. එතකොට මේ අයන් ධන දෙක අවස්ථාව මේ කියන්නේ මේක වාතයෙන් නිරාවරණය කරන්නේ නැතුව වාතය නිරාවරණය කරොත් නම් එයා කහ දුඹුරු පැහැයට හැරෙනවානේ. යකඩ ධන තුනට ඔක්සිකරණය වෙලා කහ දුඹුරු පැහැයට හැරෙනවා. නමුත් අපිට ඊළඟට කතා කරන්න තියෙන ප්‍රතික්‍රියාව තමයි යකඩ ධන දෙක අවස්ථාවේ ඉන්න එක. H2O6 එකේ ඉන්න අවස්ථාවේදී මේකට එකතු කරොත් එහෙනම් භස්මයක් අපිට මුලින්ම කොළ පාට අවක්ෂේපයක් එනවා FeOH2 කියලා කොළ පාට අවක්ෂේපයක් අපිට එනවා. මේක මතක තියාගන්න ඕනේ වැඩිපුර ඇමෝනියා දැම්මොත් වැඩිපුර ඇමෝනියා වල මේක දිය වෙන්නේ නැහැ. ඒ වගේම මේක වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේදීත් මේක දිය වෙන්නේ නැහැ. වැඩිපුර ඇමෝනියා වල දිය වෙන්නේත් නැහැ. මතක තියාගන්න වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙන්නේත් නැහැ. හරි? මේක තාම වැදගත් මතක තියාගන්න එක. ඒතර දැන් අපි දන්න දේ තමයි මේ FeH2O6 2+ වලට අපි වාතය නිරාවරණය කරොත් දැන් අපි කතා කරන්නේ මොකද වෙන්නේ? O2 ජලය කියලා තමයි ලියන්නේ. එතකොට වෙන්නේ FeH2O6 වල 3+ එක බවට හැරෙනවා. මතකයි නේද? එතකොට දැන් මෙයාගේ පාට අපි දන්නවා කහ දුඹුරු පාට. මෙයා කහ දුඹුරු පාට. FeH2O6 තිබ්බේ මොන පාටින්ද? මේක අපිට දෙන්න වෙන්නේ කොළ පාටනේ. මේක තිබ්බේ කොළ පාටින් මෙයා කහ දුඹුරු පැහැයට තමයි හැරෙන්නේ. එතකොට දැන් මම කිව්වා ඔයාට FeH2O6 2+ වලට භස්මයක් එකතු කරගෙන යනකොට එයා කොළ පාට අවක්ෂේපයක් වෙන එක වැඩිපුර ඇමෝනියා වල දිය වෙන්නේත් නැහැ. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙන්නේත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. රයිට්. ඊට පස්සේ අපිට විශේෂයෙන් කියන්න තියෙන දැන් මේ FeH2O6 2+ වලට OH- දැම්මොත් එහෙම මේකට භස්මයක් දැම්මත් එතකොට අපිට හැදෙනවා මේකේ FeOH trice මෙන්න මෙහෙම එකක් හැදෙනවා. හරි මෙන්න මෙයාත් හැදෙනවා. දැන් මෙන්න මේ හැදිච්ච එක්කෙනා ඇත්තරම රතු දුඹුරු පාටයි කියලා අපිට ගන්න පුළුවන්. කහ දුඹුරු කියලා කියන්නත් පුළුවන්. නමුත් රතු දුඹුරු. ගොඩක් වෙලාවට මේක රතු දුඹුරු පාටක් වගේ තමයි තියෙන්නේ. නමුත් ඒක කහ දුඹුරු කියලා සමහර තැන්වල තියෙනවා. ඒතර මේකටත් කියන්න තියෙන ඉතින් වැඩිපුර ඇමෝනියා දැම්මා කියලා දිය වෙන්නේ නැහැ. සහ මේක වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මා කියලා දිය වෙන්නේත් නැහැ. නොය දෙක මතක තියාගන්න වැඩිපුර ඇමෝනියා දාලා හෝ වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා හෝ මේවා දිය කරන්න බෑ. ඊට අමතරව මේ ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් එක රත් කරොත් එහෙම මෙයා රත් කරොත් අපිට එන්නේ Fe2O3 solid එක. ඔන්න ඔහොම. මේක රත් කරොත් එන්නේ Fe2O3 එක. මේක රතු දුඹුරු පාට ඝනයක්. මේක රතු දුඹුරු පාට ඝනයක්. Fe2O3 solid එක අපිට හම්බ වෙනවා. මේක රතු දුඹුරු පාට ඝනයක් කියලා මතක තියාගන්න. Fe2O3. FeOH trice එක රත් කරොත් Fe2O3 එනවා. ඒක රතු දුඹුරු පාට ඝනයක්. හරි? එතකොට ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් එක රතු දුඹුරු පාට එක වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට දිය වෙන්නේ නැහැ. ඒ වගේම වැඩිපුර ඇමෝනියා දැම්මට දිය වුණෙත් නැහැ. හරි? මේක රතු දුඹුරු පාට ඝනයක් විදියටම තියෙනවා. හරිනේ දැන් මම හිතන්නේ වැඩේ තේරෙන්නේ නැති. අපි අලුතෙන් ප්‍රතික්‍රියා කීපයක් ගත්තා. දැන් ආයි පාරක් පොඩ්ඩක් කතා කරමුකෝ. මොකක්ද දැන් මේක කිව්වේ? මුලින්ම අපි කිව්වේ යකඩවල වින්‍යාසය සහ ස්ථායී ඔක්සිකරණ අවස්ථා ගැන තමයි මුලින්ම කතා කරේ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ස්ථායී ඔක්සිකරණ අවස්ථා සහ යකඩවල ඔක්සිකරණ මේ මොනවාද වින්‍යාසය ගැන අපි මුලින් කතා කරා. ඊට පස්සේ අපි දැන් කතා කරේ යකඩ තනුකාම්ලයක් දැම්මට පස්සේ යකඩ වලට මොකද වෙන්නේ? තනුකාම්ලයක් දැම්මම ධන දෙක ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය වෙනවා කිව්වා. ඊට අමතරව ඔක්සිජන් ජලයට නිරාවරණය වෙද්දී ධන තුන ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය වෙනවා කියලා කිව්වා. ඊට අමතරව අපි කිව්වා FeH2O6 2+ එක FeH2O6 3+ වලට කන්වර්ට් වෙන විදිය. ඒක කන්වර්ට් වෙනකොට වාතයෙන් නිරාවරණය කරනකොට O2 ජලය
ඒ කියන්නේ O2 මාධ්‍යයට වාතයට නිරාවරණය කරනකොට O2 OH minus වලට කන්වර්ට් වෙනවා කිව්වා. ඒතර ඒක බැලන්ස් වෙන විදිය කිව්වා. මෙන්න බැලන්ස් වෙන රෙඩොක්ස් ප්‍රතික්‍රියාව ගැන මුලින්ම පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ අලුතෙන් ආයෙ පාරක් ප්‍රතික්‍රියා කීපයක් ගැන මෙතනදී කතා කරා. FeH2O6 2+ වලට භස්මයක් එකතු කරනකොට OH minus අපි දාගෙන යනකොට මුලින්ම වෙන්නේ FeH2O6 2+ එක භස්මයක් එකතු කරගෙන යනකොට FeOH2 කොළපාට අවක්ෂේපයක් බවට පත් වෙනවා. ඒකට වැඩිපුර ඇමෝනියා එකතු කරනකොට දිය වෙන්නේ නැහැ. ඒ වගේම වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් දිය වෙන්නේ නැහැ. වැඩිපුර ඇමෝනියා දැම්මත් දිය වෙන්නේ නැහැ. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් දිය වෙන්නේ නැහැ. right? ඊට පස්සේ අපි මොකද කරන්නේ FeH2O6 2+ වලට වාතය නිරාවරණය කරාම දැන් අපි කලින් කතා කරානේ මේ දිනේ පල්ලෙහා වාතය නිරාවරණය කිරීම. ඒතර වාතයට නිරාවරණය කරාට පස්සේ අපිට දැන් පේන්න තියෙන දේ තමයි ධන තුනට ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය වෙනවා. මේ තියෙන ධන තුනට ඔක්සිකරණය වෙනවා. දැන් මේ මෙතන මේ ධන දෙක ඔක්සිකරණ අවස්ථාවට OH- දාලා ඉන්නේ FeOH2 වැඩිපුර ඇමෝනියා වලවත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙන්නේ නැහැ. දැන් කොහොමද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙනවනේ අපි කියන්නේ මේ උභය ගුණී කියලා. දැන් ක්‍රෝමියම් වල වාට මතකයේදනේ. ක්‍රෝමියම් වල ධන තුන ඔක්සිකරණ අවස්ථාවේ තිබිච්ච එක්කෙනාට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන්නේ නැති මොකද වුනේ? එයා දිය වුණා. දිය වෙලා CrOH6 3- සංකීර්ණයේ සෑදුවානේ මතකයේදනේ. නමුත් දැන් මෙතනදී එහෙම එකක් වෙන්නේ නැහැ. යකඩ කියන එක්කෙනා හැම දිය වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ right. ඒතර යකඩ ධන දෙක ඔක්සිකරණ අවස්ථාවේ ඉන්න එක්කෙනා වාතය නිරාවරණය කරාම ධන තුන ඔක්සිකරණ අවස්ථාවට පත් වෙන එක කහදුවරු පාටයි. ඒක කහදුවරු පාටයි. එයාට භස්මයක් එකතු කරගෙන යන්න තියෙන ඊළඟට භස්මයක් එකතු කරගෙන යනකොට රතු දුවරු පාට ඝණයක් හම්බ වෙනවා FeOH ට්‍රයිස් කියලා. ඒක රත් කරනවා. රත් කරාම Fe2O3 වෙනවා. රත් කරාම Fe2O3 වෙනවා රතු දුවරු පාට ඝණය. හරි. ඒ වගේම FeOH3 රතු දුවරු පාට හැදුණු අවක්ෂේපය නැත්නම් අපි ඝණය වැඩිපුර ඇමෝනියා වල දැම්මොත් එහෙම දිය වෙන්නේ නැහැ. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය කරන්න බැලුවොත් ඒ දිය වෙන්නේත් නැහැ. හරි. ඔන්න ඔය ටික තමයි මුලින්ම කිව්වේ. අපි ඔය ටික පොඩ්ඩක් ලස්සනට ලියා ගමු. හරි. right. ඔය ටික පොඩ්ඩක් ලස්සනට ලියා ගන්න මුලින්ම කරුණු ටික. මේ තියෙන්නේ මේ උඩ මේ තියෙන රෙඩොක්ස් ප්‍රතික්‍රියාව හරිනේ. මේක තේරෙනවනේ. ඊළඟ ප්‍රතික්‍රියාව තමයි මේ තියෙන්නේ. හරි. right. හරි. හරි ඊළඟට දැන් අපි කතා කරමු. දැන් අපි කතා කරේ FeH2O6 2+ ඔක්සිකරණය වෙන විදියනේ. FeH2O6 2+ ඔක්සිකරණය වෙන විදිය තමයි අපි කතා කරේ. අපි කතා කරමු ඊළඟට මේ FeOH2ටත් ඔක්සිකරණය වෙන්න පුළුවන්. මෙන්න මෙයාට. මෙයාටත් ධන දෙකේ ඉඳන් ධන තුනට ඔක්සිකරණය වෙන්න පුළුවන් කියලා කිව්වනේ. මෙන්න මේ ප්‍රතික්‍රියාව චුට්ටක් අපි බලමු. මේක ඇත්තටම වෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙතන පොඩ්ඩක් අපි ඒක ලියාගමු. ඒක අමතකුණා දෙන්න. මේ මෙන්න මෙතන. හරි. මෙන්න මෙතන ඔක්සිජන් දැම්මට පස්සේ හරි මෙන්න මෙතන ඔක්සිජන් දැම්මට පස්සේ තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. හරි O2 ජලය FeOH2 කියන එක නා වාතය නිරාවරණය කරාම තමයි ආ FeOH3 වෙන්නේ. ඒක නිකන් හරියට මෙන්න මෙයා ධන දෙකේ ඉඳන් ධන තුනට ආවා වගේ. මේක නෙමෙයි sorry. මෙන්න මෙතන ධන දෙකේ ඉඳන් ධන තුනට ආවේ. අන්න ඒක උනේ වාතය නිරාවරණය O2 ජලයත් එක්ක නෙමෙයි. ඒක නෙමෙයි බැලන්ස් කරේ. ඕකම අපිට බැලන්ස් කරන්න පුළුවන් මේකට. දැන් පොඩි උත්සාහයක් දරන්න එහෙම බැලන්ස් කරන්න මේ විදිහට. FeOH2 කියන එක FeOH3ට ඔක්සිකරණය වෙන එක කොහොමද බැලන්ස් කරන්නේ කියලා. ඒකත් අපි ඕන්න මෙතනම බලමු නේද? බලන්න දැන් මෙතන පොඩ්ඩක් ලියන්න. මේක ලියලා ඉවර වුණාට පස්සේ FeOH2 වායුගෝලීය ඔක්සිජන් මගින් FeOH3 බවට ඔක්සිකරණය වේ කියලා ලියන්න. හරි. FeOH2 වායුගෝලීය ඔක්සිජන් හෝ ජලය මගින් FeOH3 බවට ඔක්සිකරණය වේ කියලා ලියන්න. හරි. right. කොහොමද ඒක බැලන්ස් කරන්නේ එතකොට? FeOH2 ඉන්නවා. යා මේ පැත්ත FeOH3 වෙනවානේ. ඒතර අර කලින් වගේ O2 එක ජලය වෙන්නේ. sorry OH- වෙන්නේ නේ. මේක නම් ඉතින් දැන් මෙතන දෙකක් දාගන්න වෙනවා. මෙතන නම් ඉතින් ධන දෙක ධන තුනට ඉන්නේ ඔක්සිජන් අවස්ථාව එකයිනේ. මෙතන හතරක් තියෙනවානේ. කලින් කරා වගේ. ඒතර හතර දාන්න වෙනවා. දැන් එතකොට මෙතන මේ හතර දැම්මට පස්සේ මෙතන එකනේ වැටෙන්නේ. එක හරිය. හරි දැන් අපි පොඩ්ඩක් බලුවොත් මෙතන මේ දැන් ටික බැලන්ස් වෙලා තියෙන්නේ. දැන් අපිට මේකේ බලන්න තියෙන්නේ charge එක බැලුවාම charge එක බලමු මේ පැත්තට ඍණ දෙකක් තියෙනනේ. අර පැත්තට නැති නිසා මේ පැත්තට ඉතින් OH- දෙකක් දාන්න වෙනවා.
ඒ ඍණ දෙකක් එන්න බෑ මෙහෙට. එතකොට මොකද වෙන්නේ? OH -2 OH -2 කැපිලා යනවා. ඒතර ඔහොම තමයි එන්නේ. දැන් එතකොට ඔක බැලන්ස් කරගන්න අපි මොකද්ද කරන්න ඕනේ? ජලය දාන්න ඕනේ. ජලය කොච්චරක් එනවද? මේ පැත්තට ඔක්සිජන් තියෙනවා 2යි. මෙතන ඔක්සිජන් 2 දෙවරක් 4න් ඔක්සිජන් 8ක් තියෙනවා. 8යි 2යි 10යි. ඔක්සිජන් 10ක් තියෙනවා. මේ පැත්තේ ඔක්සිජන් 3යි 12ක්. හරිනේ. මේ පැත්තේ ඔක්සිජන් 2යි දෙවරක් 4 8යි 8යි 2යි 10යි. සෝරි මෙතන 10ක් තියෙනවානේ. මේ O2 වලත් ඔක්සිජන් තියෙනවානේ 10ක්. මෙතන තියෙනවා 4 වරක් 3 12ක්. ඒතර දෙකක් මදින ජලාණු දෙකක් මෙහෙට දැම්මනම් හරි. එතකොට එන්නේ සමීකරණය 2යි H2O O2 4යි FeOH2 4යි FeOH3 විදියට තමයි එන්නේ. නොවෙන් 2යි ජලය O2 4යි FeOH2 වලින් ඊතලය 4යි FeOH3. ඔන්න ඔය විදිහට තමයි එන්න ඕනේ. හරිනේ. මම මේ මෙතන තියෙන ප්‍රතික්‍රියාව මම මේ විතර ආයි පාරක් highlight කරලා පෙන්නන්නේ. මෙන්න මේ මෙතන අපි ලියුව ප්‍රතික්‍රියාව දෙන්න මෙන්න මේකම තමයි බැලන්ස් කරන්නේ. හරි. මේක බැලන්ස් කරපු විදිය හොඳට තේරුම් ගන්න. මෙතන බැලන්ස් equation. හරි. ඒක බැලන්ස් කරන්න අපිට මේ O2 එක OH- බවට පත් වීමට අදාළව ඉලෙක්ට්‍රෝන 4ක වෙනසක් වෙනවා. 4 අතෙන්ට දාන්න පුළුවන්. එතන සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝන එකක වෙනස. ඒ වෙනස අපිට අනිත් පැත්තට දාන්න පුළුවන්. නමුත් දැන් බැලන්ස් කරනකොට OH- කැපෙනවා. කැපෙලා මෙන්න මේක තමයි එන්නේ සමීකරණය. හරි. හරි. ඒ ටික ලියලා ඉවර කරන්න මෙතනට වෙනකම්. හරි. right. මේකත් ලියලා ඉවර කරන්න. හරි. වීඩියෝ එක පෝස් කරලා ලියලා ඉවර නැත්තම්. හරි. ඊළඟට අපි යමු එකෙන් පස්සේ. හරිනේ දැන් අපිට ඊළඟට කියන්න තියෙන්නේ මේ FeH2O6 3+ ගැන මෙන්න මෙයා ගැන. මෙන්න මෙයා ගැන පොඩි අදහසක් අපි ප්‍රකාශ කරමු ඊළඟ වෙන. මේ FeH2O6 3+ වල ප්‍රතික්‍රියා කීපයක් තියෙනවා අපි සාකච්ඡා කළ යුතු. දැන් මේ FeH2O6 3+ කියන එක්කෙනා එයාගේ තියෙන පුතේ ආයේ ප්‍රතික්‍රියාවක්. මෙයාට වැඩිපුර Cl- අපි දැම්මොත්. වැඩිපුර Cl- දැම්මොත් මොකද වෙන්නේ? මෙයා Fe මේකම ලියමුනේ මෙන්න මෙහෙම FeCl4 2- වෙනවා. මෙන්න මෙහෙම FeCl4 2- වෙනවා එක්කස් වැඩිපුර Cl- දැම්මොත් එහෙනම් මෙයා එතකොට කහ පාටයි. මෙයා කහ පාටයි. හරි. FeCl4 2- බවට පත් වෙනවා. මෙයා කහ පාට තමයි තියෙන්නේ. ඒතර මෙතන වැඩිපුර සයනයිඩ් දැම්මොත් මෙයාට වැඩිපුර සයනයිඩ් දැම්මොත් වෙන්නේ FeCN6 4- එක්කස්. නොමයි වෙන්නේ FeCN6 4- බවට පත් වෙනවා. හරි. හරිනේ දැන් ධන 3 ඔක්සිකරණ අවස්ථාවට දාලා අපි විශේෂ අවස්ථා දෙකක් කන්සිඩර් කරනවා. එතකොට වැඩිපුර Cl- දැම්මම කහ පාට වෙනවා. වැඩිපුර Cn- දැම්මම සයනයිඩ් දැම්මට පස්සේ FeCN6 3- බවට 4- බවට පත් වෙනවා. ඒතර කලර් චේන්ජස් ගත්තොත් උඩ එක්කෙනා yellow මෙයා ඉන්නේ එතකොට අපිට මේ yellow green කහ කොළ. හරි. එයා කහ කොළ සයනයිඩ් දැම්මට පස්සේ නේ FeCN6 4- එක්කෙනා ඉන්නේ කහ කොළ පාට. උඩ ඉන්න එක්කෙනා ඉන්නේ කහ පාට. right okay. හරි ඊළඟට අපි යමු ඊළඟට අපි කතා කරමු මෙන්න මෙයා K4FeCN6 මෙයා ගත්තොත් එහෙම මෙයා ඉන්නේ මේ මෙයාගේ අපි නම් පොඩ්ඩක් බලමු potassium tetracyanide මෙයාගේ නම K4FeCN6 කියන එක නේද මෙයාව ලිව්ව විදිහ පොඩ්ඩක් බලන්නකෝ දැන් මෙයාට පොතේ වැඩිපුර සයනයිඩ් නේ දැම්මා මේක හැදෙනවා කම්ප්ලෙක්ස් එක. ඒතර ඒ හැදෙන කම්ප්ලෙක්ස් එකේ 4- කෙනෙක් තියෙනවනේ. ඒතර යාව උදාසීන කරන්න කැටායනය දානවා නම් කැටායනය පොටෑසියම් කියන ධන එකනේ. ඒතර ධන එකේව තියෙන 4ක් දාන්න. ඒතර තමයි 4යි K4 වෙන්නේ මෙහෙම. ඒතර යා K4 වෙනවා මෙයා FeCN6 වෙනවා වෙන්නේ. අර යා K4 වෙනවා මෙයා FeCN6 වෙනවා K4 FeCN6 හරි. ඒතර මෙයා K+ ඒවා 4ක්. K+ ඒවා 4 තමයි මෙතනට දාලා තියෙන්නේ FeCN6 එක. හරි. නොමයි වෙන්නේ. එතකොට දැන් මේ කැල්ල හරි. එහෙමයි මම එයාව ලිව්වේ. මෙයාගේ නම ලියන විදියත් මම පස්සේ කියලා. මේක අපි කොහොමවත් කරනවා නම ලියන විදිය. මම දැනටම නම ලියන්න. මෙයාගේ නම potassium tetracyanide.
පොටෑසියම් ටෙට්‍රාසයනයිඩ් වෙන්න ඕන නම right මෙයාට අපි දැම්මොත් එහෙම Fe2+ Fe2+ අපි දැම්මොත් එහෙම වෙන්නේ මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ මේක ඉතාම වැදගත් K4FeCN6 කියන කෙනාට Fe2+ දැම්මොත් මොකද වෙන්නේ Fe2+ කැටායන් එක දැම්මොත් වෙන්නේ මෙන්න මෙහෙමයි මේකෙන් හැදෙනවා K2Fe FeCN6 කියලා කම්ප්ලෙක්ස් එකක්. හොඳට මතක තියාගන්න මේක සොලිඩ් එකක්. මේක සුදු පාට අවක්ෂය. ආයි පාරක් බලන්න. K4FeCN6 කියන එකේන පොටෑසියම් ටෙට්‍රාසයනයිඩ්. එයාට Fe2+ කැටායන් එක දැම්මම හැදෙනවා සුදු පාට අවක්ෂේපයක්. හැදෙන අවක්ෂේපයේ සූත්‍රය තමයි මේ ලියුවේ. K2Fe FeCN6 solid. හරි. අපිට අක බලන්න ඕනේ දැන් මෙහෙමයි උතන වෙලා තියෙන්නේ. දැන් මෙතන ඉන්න එක්කෙනාගේ යකඩ ඉන්න කීයද ඔක්සිකරණ අවස්ථාව? දැන් මෙයා CN6 නේ මෙයා -1 ඒවා 6ක් තියෙනවා. -6ක් තියෙන්නේ. ඒතර -4 ඉන්න නම් මෙයා +2 ඉන්න එපේ. මෙතන එතන මෙයා +2 ඉන්නේ. මෙයා -1 ඒවා 6ක් තියෙනවා. -6 මෙයා +2 ඉන්නේ. හරි. එතකොට දැන් මේ iron 2+ එක්කෙනෙක් දැම්මම මෙතනින් +2 එකක් එනවා. මෙතනින් +2 එකක් තියෙනවා. මොකද +1 ඒවා දෙකක්. ඒතර +4යි. ඇතුළේ ඉන්නෙත් +2 එක්කෙනෙක්. එහෙම තමයි ඒතර ඔය ඍණ සංකීර්ණයේ සෑදෙන්නේ එහෙම. හරි. FeCN6 4-. ඒ 4- කියන එක්කෙනා තමයි අර ඉස්සරහා තියෙන පැත්තෙන් 4+ වලට පැත්තේ. හරි. ඊළඟට අපි මේකට දැම්මොත් එහෙනම් Fe3+ කැටායන් එක Fe3+ කැටායන් එක අපි දැම්මොත් එහෙනම් එතනදී හැදෙන්නේ වෙනස් විදිහකට. එතනදී හැදෙන්නේ පොටෑසියම් FeCN6 solid එක තමයි හැදෙන්නේ. මේකේ පාට අපි පොඩ්ඩක් බලුවොත් මේකට කියන්නේ ප්‍රෙෂියන් නිල් කියලා. ඒ නම මතක තියාගන්න ප්‍රෙෂියන් නිල් කියලා අපි ඔකට කියන්නේ ප්‍රෙෂියන් නිල් හරි. ඒතර ඕකේ එන්නේ මෙහෙමයි මේ එළියෙන් ඉන්න +1 ඉන්නවා මෙතන මේ එන එක්කෙනා +3 ඒතර ඇතුළේ ඉන්න එක්කෙනා +2 මෙයා ඍණ එකේව 6ක්. කොහොමයි තියෙන්නේ ඔක්සිකරණ අවස්ථාව. හරි. ඒතර දැන් ළමයෙක් තේරුම් ගන්න ඕන දේ තමයි ඔය පොටෑසියම් ටෙට්‍රාසයනයිඩ් කියන එක. ඒ කියන්නේ K4FeCN6 කියන එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා යකඩ ධන දෙක සහ යකඩ ධන තුන අයන හඳුනා ගැනීම සඳහා. හරි යකඩ ධන දෙක යකඩ ධන තුන අයන හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරනවා. පොටෑසියම් ටෙට්‍රාසයනයිඩ් වලට යකඩ ධන දෙක කැටායනිය දැම්මාම සුදු අවක්ෂේපයක් හැදෙන්න ඕනේ. පොටෑසියම් ටෙට්‍රාසයනයිඩ් වලට යකඩ ධන තුන අයනිය දැම්මාම ප්‍රෙෂියන් නිල් පාටක් හැදෙන්න ඕනේ. right okay. මුලින්ම ලියන්න මෙන්න මෙහෙම. දැන් මේ පැත්ත ලියලා ඉවරනේ නේද? දැන් මේ පැත්ත ලියන්න තියෙන්නේ මුලින්ම ලියන්න මෙහෙම චූටියට තර ලකුණක් දාලා FeH2O6 3+ ඔක්සිකරණ අවස්ථාවට FeH2O6 3+ ඔක්සිකරණ අවස්ථාවට වැඩිපුර Cl- යදෝ විට වැඩිපුර Cl- යදෝ විට ඒ කියන්නේ HCl වෙන්නත් පුළුවන් වැඩිපුර Cl- යදෝ විට FeCl4 කහපාට සංකීර්ණයේ සෑදෙන අතර FeCl4 කහපාට සංකීර්ණයේ සෑදෙන අතර FeH2O6 3+ වලට වැඩිපුර සයනයිඩ් එකතු කළ විට FeH2O6 3+ වලට මෙන්න මේක FeH2O6 3+ වලට වැඩිපුර සයනයිඩ් එකතු කරන විට මෙන්න මේක FeCN6 4- කහ කොළ සංකීර්ණයේ සෑදේ. FeCN6 4- කහ කොළ සංකීර්ණයේ සෑදේ කියලා මෙන්න මේ ටික ලියා ගන්න. හරි. ඒක කියලා මෙන්න මේ ටික ලියා ගන්න ඕනේ. right ඔන්න ඔය ටික ලියා ගන්න මුලින්. ඊට පස්සේ ලියන්න ඒක ලියාගත්තට පස්සේ මෙහෙම ලියන්න යකඩ ධන දෙක සහ යකඩ ධන තුන කැටායන හඳුනා ගැනීම සඳහා යකඩ ධන දෙක සහ යකඩ ධන තුන කැටායන හඳුනා ගැනීම සඳහා යකඩ ධන දෙක සහ යකඩ ධන තුනක් කැටායන හඳුනා ගැනීම සඳහා මෙන්න මෙයා FeCN6 4- මම මේ highlight කරන්නේ FeCN6 4- ඇනායනය යොදාගත හැක. FeCN6 4- ඇනායනය යොදාගත හැක. FeCN6 4- ඇනායනය යොදාගත හැක.
FeCN6 4 minus අනායනය හඳුනාගත මේ යොදාගත හැක. හරි right. හරි ඊට පස්සේ අපි මෙන්න මේ ටික ලියා ගමු. මෙන්න මේ ටික ලියා ගන්න. ඒ අනායනය තමයි මේ පොටෑසියම් දාලා ලියලා තියෙන්නේ. ඒක අලුත් දෙයක් නෙමෙයි. පොටෑසියම් දාලා ලියන්න පුළුවන් K4Fe2CN6 කියලා. හරි. මෙන්න මේ ටික ලියා ගන්න right. හරි නේද? ඒතකොට වැඩි. හරි right ඒ ටික ලියාගෙන ඉවර කරන්නකො මොලේ. හරි. ඒතර එතනට වෙනකන් හරිනේ. හරි. ඒ වගේම තමයි දැන් මේ Fe3+ කියන තව පොඩි දෙයක් ඔයාලට කියන්න තියෙනවා මේ Fe3+ ජලීය ද්‍රාවණය සම්බන්ධයෙන්. මේ Fe3+ ජලීය ද්‍රාවණය සමතුලිතතාවයක තියෙනවා. හරි මේ Fe3+ ජලීය ද්‍රාවණයේ තියෙන සමතුලිතතාවය තමයි මේ මම මේක ලියන්නම් මෙන්න මෙහෙම Fe3+ මෙන්න මෙහෙම ඉන්නවා මේක පොඩ්ඩක් අපි ලියා ගන්න නෝට් එකක් දෙන්නම් මම. මෙහෙම ලියන්න දැන් FeH2O6 3+ කැටායන සාමාන්‍යයෙන් කහ පාටනේ. ඊටාම තද කහ පාට. මේක ඉන්නේ මෙන්න මේ වගේ සමතුලිත අවස්ථාවක්. සමතුලිත අවස්ථාවක් කියන්නේ මේ OH කාණ්ඩයක් ඇතුලේ ඉන්නවා H2O 5 කෙලී. හරි එතන මෙයා රින එකක් නේ. එතන මෙයා 2+ කියලා ලියන්න වෙන්නේ. හැබැයි යකඩ ඉන්නේ ධන තුනේම තමයි හොඳේ. යකඩවල ඔක්සිකරණ අවස්ථාව වෙනසක් වෙලා නැහැ. යකඩ ඉන්නේ කොහොමද ධන තුන ඔක්සිකරණ අවස්ථාවේම තමයි. OH එක ඉන්නේ -1 වල. එතන -1 ඇතුලේ ඉන්න ධන තුනයි තමයි ධන දෙකක් වෙන්නේ. 2+ එකක් එන්නේ. එතකොට එළියට H+ කෙනෙක් එන්න ඕනේ. ඒ කියන්නේ එක ජලාණුවක් ජල විච්ඡේදනය වෙලා තියෙන්නේ ඇත්තටම. එක ජලාණුවක් කැඩෙනවා. මේ එක ජලාණුවක් මෙහෙම අරගත්තාම ඒක කැඩෙනවා මෙතනින්. ඒතර OH කාණ්ඩේ තමයි මෙතන ඉන්නේ. H කාණ්ඩේ තමයි එළියේ ඉන්නේ. 9 වෙලා තියෙන්නේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඕක ලියා ගන්න පුළුවන්. FeH2O6 3+ ඉන්නවා කහ පාටට. ඒතර එයා සමතුලිතතාවයේ කියන්නේ මෙන්න මෙයා මේ පැත්ත අපි ගත්තොත් මේ පැත්ත කහ දුමුරු පාට. මේ පැත්ත කහ දුමුරු පාට. මේ පැත්ත කහ දුමුරු පාටයි වම් පැත්තේ ඉන්නේ කහ පාට. හරි ඔන්න ඔහම තියෙන්නේ. ඒතර අපි මේකට ප්‍රබල අම්ලයක් එකතු කරොත් එහෙනම් මොකද වෙන්නේ? අපි අම්ලයක් එකතු කරොත් එහෙම දකුණු අත පැත්තේ H+ සාන්ද්‍රණය ඉහළ යනවා. අම්ලයක් එකතු කරගෙන යනකොට දකුණු අත පැත්තේ තියෙන H+ සාන්ද්‍රණය ඉහළ යන්නේ බෑ. ඔය සමතුලිතතාවයක්. දකුණු පැත්තේ තියෙන H+ අයන සාන්ද්‍රණය ඉහළ මේ සමතුලිතතාව වෙනවා. අපි ඇසිඩ් එකක් දැම්මොත් මේ පැත්තේ H+ සාන්ද්‍රණය වැඩි වෙනවා. වැඩි වුණාම සමතුලිතයක් නේ තරාදියක් වගේ සමතුලිත අවස්ථාවකදී මෙහෙන් වැඩි වෙනකොට මේක මේ පැත්තට නැඹුරු වෙනවා. හරි මේ දකුණු අත පැත්ත උඩ යනකොට වම් පැත්තට නැඹුරු වීමක් වෙනවා. අපි අම්ලයක් එකතු කරගෙන යන දකුණු පැත්තේ H+ අයන සාන්ද්‍රණය ඉහළ යනවා. දකුණු පැත්තේ H+ අයන සාන්ද්‍රණය ඉහළ ගියාට පස්සේ ඒක වම් පැත්තට නැඹුරු වෙනවා. නෝදා වෙන්නේ. ඒතර වම් පැත්තට නැඹුරු වෙනකොට කහ පාට වැඩි වෙනවා. يعني දීප්තිමත් කහ පාටක් එන්න ගන්නවා වම් පැත්තේ. දකුණු පැත්තේ තියෙන කහ දුමුරු පාට. හරි. පොඩ්ඩක් අපි ඒක ලියමු මෙන්න මෙහෙම. Fe3+ ජලීය ද්‍රාවණය Fe3+ ජලීය ද්‍රාවණය ඒ කියන්නේ FeH2O6 3+ කියන එක තමයි. හරි. Fe3+ ජලීය ද්‍රාවණය ඉහත ආකාරයේ සමතුලිතතාවයක පවතී. ඉහත ආකාරයේ සමතුලිතතාවයක පවතී. නැත්නම් පහත ආකාරය කියන තාම ලියුවේ නැහැ නේ. පහත ආකාරයේ සමතුලිතතාවයක පවතී. ඉතා ප්‍රබල ආම්ලික තත්ත්වයට තේදී ද්‍රාවණය කහ පැහැ වේ. ඉතා ප්‍රබල ආම්ලික තත්ත්ව යටතේදී ද්‍රාවණය කහ පැහැ වේ. ඉතා ප්‍රබල ආම්ලික තත්ත්ව යටතේදී ද්‍රාවණය කහ පැහැ වේ. ඉතා ප්‍රබල ආම්ලික තත්ත්ව යටතේදී ද්‍රාවණය කහ පැහැ වේ. එසේත් නොමැති නම් ද්‍රාවණය කහ දුමුරු පැහැ වේ. එසේත් නොමැති නම් ද්‍රාවණය කහ දුමුරු පාට වේ. එසේත් නොමැති නම් ද්‍රාවණය කහ දුමුරු පාට වේ. එතනම ලියන්න සංඝටක මිශ්‍රණයක් ලෙස පවතී. මෙය සංඝටක මිශ්‍රණයක් ලෙස පවතී. ඒ කියන්නේ දෙන්නම ඉන්නවා ඉතින් මික්ස් වෙලා. වැඩිපුර ඉන්න එක්කෙනාගේ පාට දෙනවා. මෙය සංඝටක මිශ්‍රණයක් ලෙස පවතී. හරි නේද? right. හරි. ඒකත් ලියලා ඉවර වුණාට පස්සේ දැන් තව විශේෂ ප්‍රතික්‍රියා කීපයක් මේ යකඩවල පොඩ්ඩක් ප්‍රතික්‍රියා වැඩි මොතේ. හොඳේ යකඩවල ගොඩාක් ප්‍රතික්‍රියා තියෙනවා. ඒවා ඉතින් පාඩම් කරගන්න වෙනවා. හරි. right. යකඩවල ඊළඟට වැදගත් වෙන ප්‍රතික්‍රියාව තමයි දැන් අපි ගත්තොත් මෙන්න මෙතන මේ මෙන්න මෙහෙම FeH2O6 අපි හිතමු මෙතන 3+ එක තියෙනවා කියලා හිතන්නකෝ. හරි මේ 3+ ම තියෙනවා කියලා හිතන්නකෝ මේකේ. මේකට අපි දැම්මොත් එහෙම වැඩිපුර Cl-. හරි.
වැඩිපුර Cl minus අපි දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? මේක වෙන්නේ මෙන්න මෙහෙම මේ FeCl4 අපි ඒක නිකන් මෙහෙම ලියමුකෝ. FeCl4 minus වෙනවා. දැන් අපි මේ කලිනුත් කතා කරා. ඔය කලින් කතා කරේ මේ වැඩිපුර Cl minus දැම්මේ මේ වැඩිපුර Cl minus දැම්ම ධන 3 ඔක්සිජන් අවසර FeCl4 2 minus. ඔයා බලයි මොකද්ද මේ කියලා. හරි. FeH2O6 3+ වලට වැඩිපුර Cl minus දැම්මට පස්සේ හරි. මෙතනදී මේ Fe ධන 3න් දැන් මෙතනදී ඇත්තටම මේ මෙතන Fe මෙතනත් අපිට කියන්න ඕන Cl ඍණ 4ක් තියෙනවානේ. මෙතන ධන මේ 2 minus ආපු එක නෙමෙයි මෙතන minus එන එක කියන මෙතන පොඩ්ඩක් හදා ගන්න ළමයි මේක වැරදුනා කොට. minus එන්න ඕනේ. FeCl4 minus වෙන්න ඕනේ. හරි. 2 minus එකක් එන්න බෑනේ minus එන්න ඕනේ. හරි. මොකද මෙයා ඍණ 2යි මෙයා ධන 3යි. හරි ඒකම තමයි මම මෙතන ලිව්වේ. FeH2O6 3+ වැඩිපුර Cl minus තමයි FeCl4 minus වෙන්නේ. ඒක minus වෙන විදිය දැන් තේරෙන්න ඕන. ඍණ එකේව 4ක් ඍණ 4යි. ඒතර මෙයා ධන 3 තිබිලා තියෙන්නේ. ධන 3යි ඍණ 4යි තමයි ඍණ එක ඇවිල්ලා දෙන්නේ. ඔහොමයි ඔය ඍණ එක කියන එක හැදෙන්නේ. හරි පටලවා ගන්න එපා. ඍණ එක හැදෙන්නේ ඔහොම. එතකොට දැන් මේකට වැඩිපුර සයනයිඩ් දැම්මොත් එහෙම දැන් අපි කතා කරානේ. වැඩිපුර සයනයිඩ්ස් දැම්මොත් මෙන්න මෙතන මම දැන් කලින් අපි කතා කරා මේ වැඩිපුර සයනයිඩ් දැම්මා මෙන්න මෙහෙම මේ FeCN463 මෙන්න මෙහෙම FeCN6 4- හැදෙනවා කියවනේ කහ කොළ පාට එක්කනේ. හරි වැඩිපුර සයනයිඩ් දැම්මොත් එහෙම ඒකේ සමහර අවස්ථා තියෙනවා FeCN6 4- වලට හරි මෙන්න මේ FeCN6 4- වලට ළමයි පොඩ්ඩයින් තප්පරයක් ඉන්න මෙතන පොඩි දෙයක් හදන්න ඕනේ කලින් අපි කතා කරේ ධන 2 ඔක්සිකරණ අවස්ථාවනේ නේද මෙන්න මෙතන පොඩ්ඩක් වැරදුනා මෙන්න මෙතන පොතේ මෙතන අපි කලින් හදපු එක හරි මෙතන 3+ වලට නෙමෙයි අපි මේ ලියන්නේ 2+ වලට හොඳේ මෙන්න මේ කලින් නෝට් එකේ හරි කලින් නෝට් එක චුට්ටක් හදා ගන්න වෙනවා කලින් නෝට් එකට පොඩ්ඩක් පෙරලන්න පොඩ්ඩක් වැරදුනානේ මට කියන්න කියලා ධන 3 නෙමෙයි ධන 2 වෙන්න ඕනේ හොඳේ FeH2O6 2+ වලට වැඩිපුර Cl- දැම්මම FeCl4 2- තමයි හැදෙන්න ඕනේ. ඒක හරි. කහ පාටයි. 2+ වලට. දැන් මේ කතා කරන්නේ 3+. ඒතර වැඩිපුර සයනයිඩ් දැම්මම දැන් එන්නේ FeCN6 4- කහ කොළ පාට. ඒ ඇවිල්ලා 2+ වලට 3+ වලට නෙමෙයි. sorry මට කලින් වැරදුනේ. හොඳේ. right. දැන් අපි කතා කරන්නේ FeH2O6 3+ ගැන. 3+ වලදී වැඩිපුර Cl- දැම්මම එන්න ඕනේ FeCl4-. තම අතන හැදුවේ 3+ ම නෙමෙයි අපි ලිව්වේ කලින් 2+ නේ. 2+ වලට එන්න ඕන 2-. ඒක හරි. හරිද? මොකද දැන් Cl එක එන්නේ පොතේ ඍණ එකේව 4ක් නේ. ඍණ එකේ 4යි ඍණ 4යි යකඩ ඉන්නේ ධන 2. එතකොට ඍණ 2ක් වෙන්න පෙ උත්තරේ. එහෙමයි වෙන්නේ. හොඳේ. පටලව ගන්න එපා. පැටලුණා නම් දැන් ආයි බලන්න අන්තිමටම. දැන් මෙතනදී අපි ගත්තත් මෙතන ඉන්නේ පොතේ යකඩ ධන 3. හරි. මෙහා ඉන්නවා ඍණ එකේව 4ක්. ඍණ 4 නේ. උතර ඍණ 4 වෙන්න ඕන. අරය ධන 3 වෙන්න ඕන. ඒතර තමයි ඍණ 1 කියන උත්තරේ හැදෙන්නේ. හරි. හරිනේ මං හිතන්නේ පැටලුන්නේ නැහැ. වැඩේ තේරෙන්නේ නැති. හරි. right. ඊට පස්සේ වැඩිපුර එතකොට Cn- දැම්මට පස්සේ අපිට තේරෙනවා වැඩිපුර Cn- දැම්මම වෙන්න ඕනේ FeH2O6 3+ වලට මෙතන එන්න ඕන දැන් Fe Cn6 4- කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් එන්න ඕන. FeCN6 4- කියලා එකක් තමයි එන්නේ දැන්. හරි. right. ඒතර මෙතනදී දැන් වැඩිපුර සයනයිඩ් දැම්මට පස්සේ දැන් මෙතනදී ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි මෙතනදී තප්පරයක් ඉන්න නෑ 4- නෙමෙයි එනවා 3- නේ Fe ධන 3නේ 3- මොකද දැන් කලින් ආවේ මොකද්ද මේ බලන්න හොඳට බලන්න කලින් ආවේ පුතේ 4- ඒ 2+ ඉන්නේ දැන් එන්න ඕනේ 3- ඇයි මෙයා යකඩ ඉන්නේ ධන 3 මෙයා ඍණ 6 මෙයා ධන 3 ඒතර ඕවරෝල් ඉන්නවා ඍණ 3යි හරි 3- ආවේ එහෙම පටලවා ගන්න එපා හරි ඒතර නොමයි 3- එකේ හරි එතකොට දැන් මෙතන මේ FeCN6 3- එකේ පාට දුමුරු පාට. නමුත් දැන් මෙතනදී පාට මොකද්ද? මෙතන පාට කහ කොළ. මෙතන පාට කහ කොළ, මෙතන තියෙන පාට දුමුරු පාට, right? හරි. ඊට වැඩිපුර තයෝසයනයිඩ් දැම්මොත් මෙතන අලුත් දෙයක් තියෙනවා. තයෝසයනයිඩ්. මේක මේ යකඩ වලට විතරක්ම තියෙන ප්‍රතික්‍රියාවක්. මේ තයෝසයනයිඩ් දාන එක SCN- දානවා කියන එක මේක මේ යකඩ වලට විතරක්ම තියෙන ප්‍රතික්‍රියාවක් මතක තියාගන්න ඕනේ.
ඒකේ එන්නේ Fe හරි එක SCN එකක් ඇතුළට එන්න පුළුවන්. එතකොට 3 plus එක 2 plus වෙනවා right. ඊට පස්සේ මුල අපිට තව සයනේට් එකක් එන්න ඇතුළට. SCN ඒවා දෙකක් වෙලා ප්ලස් වෙන්න පුළුවන්. ඊට පස්සේ තව තයෝසයනේට් එකක් එන්නත් පුළුවන්. SCN ඒවා තුනක් එන්න පුළුවන්. එතකොට එක්කස් ඔන්න ඔහම හැදෙන්නේ. ඔන්න ඔහම. හරි. තව අවස්ථාවක්. يعني තව තයෝසයනේට් එකක් ඇතුළට රිංග ගත්තොත් එහෙම SCN මෙහෙම හතරක් එනවා. එතකොට මෙතන වෙන්නේ මොකද්ද? මයිනස් එකක් හැදෙනවා. ඔන්න ඔහමයි වෙන්නේ. හොඳට බලන්න. මේකේ මේ විශේෂ ප්‍රතික්‍රියා රාශියක් තියෙනවා. යකඩ ධන 3 ඔක්සිකරණ අවස්ථාවට තයවසයනයට අයනය දැම්මහම SCN මයිනස් අයනය අපි හඳුන්වලා දුන්නාම ඒකෙන් හැදෙන්න පුළුවන් සංකීර්ණ අවස්ථා හතරක් තියෙනවා. පළවෙනි එක තමයි එක SCN එකක් විතරක් එන්න පුළුවන්. ඒතකොට මෙයා ධන 3 ඔක්සිකරණ අවස්ථාවෙන් ඉන්න ඕන. ඒතර මෙයා ඍණ 1 ඉන්නේ. ඒ නිසා ධන දෙකක් තමයි කම්ප්ලෙක්ස් එකේ එළියට ඇවිල්ලා තියෙන ධන 2 ඔක්සිකරණ අවස්ථා. 15 කෙනාට ගියාම ධන 3 ඉන්නේ මෙයා ඍණ 1 ඒවා දෙකක්. ඒතර ඍණ 2යි ඍණ 2යි ධන 3යි කියන ආයෙ ධන එකක් එවෙ. එක ධන 1 ආවෙලි. ඊළඟ එක්කෙනා ගියොත් එහෙම මෙයා ධන 3යි මෙයා ඍණ 3යි මෙතන බිංදු ඔක්සිකරණ අවස්ථාව ඉන්නේ. හරි. මෙයා ධන 3යි මෙයා ඍණ 1 ඒවා හතරක් ඍණ 4යි. ඒතකොට ඍණ 4යි ධන 3යි කියන ඍණ 1 ඔක්සිකරණ අවස්ථාවට තමයි එන්න ඕනේ. දැන් හරිනේ මං හිතන තේරුණා. මේ සංකීර්ණ හතරෙම පාට තද රතු පාටයි. සංකීර්ණ හතරෙම පාට තද රතු පාට වෙනවා. හරි. තද රතු පාට වෙනවා. හොඳට මතක තියාගන්න මේ සංකීර්ණ හතරම තද රතු පාට. ඔය යකඩ ධන 3 අයනය සඳහා ඔය කියාගෙන යන්නේ right. හරි. ඒතර දැන් මේ පැත්තෙන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ ධන 3 අයනය හඳුනා ගන්න තව විදියක් තියෙනවා. ඒකට අපි දාන්නේ සැලිසිලික් අම්ලය. හරි. සැලිසිලික් අම්ලය කියන්නේ මෙන්න මෙහෙම ස්ට්‍රක්චර් එකක්. මේක බෙන්සීන් එකක් එහෙම තියෙනවා. මේ OH මෙන්න මෙහෙම ස්ට්‍රක්චර් එකක් තමයි සැලිසිලික් අම්ලය කියලා කියන්නේ. මෙහෙම සැලිසිලික් අම්ලය අපිට පාවිච්චි කරන්න පුළුවන් යකඩ ධන 3 අයනය හඳුනා ගැනීම සඳහා. සැලිසිලික් අම්ලය දැම්මම මෙන්න මෙහෙම සංකීර්ණයක් සෑදෙනවා. හැදෙන සංකීර්ණය මෙන්න මේ වගේ. හරි. මෙන්න මේ වගේ මේ වගේ අපිට OH එකක් තියෙන්නත් එපා. මෙන්න මෙතන මේ දායක බන්ධනයක් තියෙන Fe. හරි. මෙන්න මේ වගේ කම්ප්ලෙක්ස් එකක් හැදෙනවා. කම්ප්ලෙක්ස් එක ටිකක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. කොහොම තමයි ඔය කම්ප්ලෙක්ස් එක හැදෙන්නේ. ඔක්සිජන්ට බන්ධන දෙකක් තියෙන්න එපා. ඔන්න ඔහොම බන්ධන දෙකක් තියෙන්න ඕනේ. හරි. මෙතන හැදෙන්නේ මෙන්න මේ විදියට. මෙතන ප්ලස් එකක් එහෙම එනවා එතකොට. හරි. ප්ලස් එකක් එන්නේ මේ බන්ධන තුනක් එනවනේ. හරි. ඔන්න ඔහොම එකක් තමයි වෙන්නේ. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් දුන්නා. එකයි පොසිටිව් එකක් ආවා. හරි. මෙන්න මේකට අපි කියන්නේ මේ ෆෙරික් සැලිසිලේට් කියලා මේකට කියන්නේ. ෆෙරික් සැලිසිලේට්. හරි. මේකට කියන්නේ ෆෙරික් සැලිසිලේට් කියලා. ෆෙරික් සැලිසිලේට්. මේකට කියන්නේ ෆෙරික් සැලිසිලේට් කියලා. ෆෙරික් සැලිසිලේට්. හරි. මේ ෆෙරික් සැලිසිලේට් කියන එකේ ස්ට්‍රක්චර් එක පොතේ අපි දැන් මෙහෙම කිව්වට මේක මේ අතනට ටිකක් ලොකු ස්ට්‍රක්චර් එකක් තියෙන. මේක මේ විදිහටම විතරක් නෙමෙයි තව මේ වගේ රින්ග්ස් කීපයක් බයින්ඩ් වෙන්න ඕනේ. නමුත් දැන් අපිට ඔක්කොම අඳින්න බැරි නිසා තමයි මේ කෙටියෙන් ඇඳලා තියෙන්නේ. මේක ඕනනම් හරියටම ඇඳලා පෙන්නන්නම් ෆෙරික් සැලිසිලේට් කියන එක. එහෙම හරියටම ඇඳොත් එහෙම වෙන්නේ මෙන්න මෙහෙම. ඔන්න මම ඇඳලා පෙන්නන්නම් ඉතින්. හැබැයි ඉතින් ගොඩක් සංකීර්ණයි. එහෙම එච්චර ලොකුවට උගලට අඳින්න අවශ්‍ය නැහැ. නම ලිව්වත් ඇති. මේ ෆෙරික් සැලිසිලේට් කියන එක නා හැදෙන්නේ හරි. මේක හැදෙන්නේ මෙන්න මෙහෙමයි. චූටියට අඳින්නම්කෝ මම. මේ වගේ රින් එකක් ඇවිල්ලා ඔන්න ඔහොම තියෙනවනේ මෙතන OH එකක් තියෙනවා. හරි. ඊට දැන් මෙතන දැන් අපි දකිනවා මේ මෙයාට තියෙනවා මෙන්න මේ වගේ මේ කාබොක්සිලික් කොටසක් තියෙනවනේ CO එකක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඔක්සිජන් තමයි මේ යකඩත් එක්ක බයින්ඩ් වෙන්නේ ඇත්තටම. ඒතර ඒ බයින්ඩ් වෙන එක ඒ වගේම තවත් ඒ જાතියේම අලුත් ෆෙරික් ස්ට්‍රක්චර් එකක් එක්ක බයින්ඩ් වෙන්න ඕන. නොහොමයි ඕක වෙන්නේ. ඔය විදිහට තමයි ෆෙරික් සැලිසිලේට් වල ව්‍යුහය තියෙන්නේ. මේ වගේ තුන් දෙනෙක් ඕනේ. ෆෙරික් නේ ඔක්සිජන් කෙනෙක් ආයෙ ඉන්නවා. එතකොට මෙතන ආයි C එකයි ඩබල් බොන්ඩ් O එකයි. කොහොම ඇඳගන්න ඉතින් තමයි හරිම ව්‍යුහය.
හරි ඕක හැදෙන්නේ ඔන්න ඔහම එතන OH එක ඕකට තමයි ඇත්තටම ඔය ෆෙරික් සැලිසිලේට් කියලා කියන්නේ ඔය 3+ එක නියුට්‍රල් වෙලා තියෙන මේ ඉන්න තුන් දෙනා නිසා හරි ඕකට තමයි ෆෙරික් සැලිසිලේට් කියලා කියන්නේ මේක දම්පාට සංකීර්ණයක් මේක නම ෆෙරික් සැලිසිලේට් Fe ට 3+ එකක් තියෙනවා ළමයි 3+ එක තමයි මේ -3 දෙනාට බයින්ඩ් වෙලා දෙන තුන් පැත්තෙන් හරි ඔක තේරුම් ගන්න ඕනේ එහෙමයි වෙලා තියෙන්නේ හරිද ඒකට කෙටියෙන් අදින්න පුළුවන් ඕක නමුත් දැන් හරිම ව්‍යුහය ඔන්න ඔය විදිහට එන්නේ දම්පාට හරි ඕකේ එතකොට දැන් ඔන්න මේ ස්ට්‍රක්චර්ස් ටික තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන ධන තුන ඔක්සිකරණ අවස්ථාවේදී මොනවද තියෙන ප්‍රතික්‍රියා මොනවද තියෙන්නේ වැඩිපුර Cl- සමග ප්‍රතික්‍රියා කරාම FeCl4- හැදෙනවා මේකේ පාට අපි දන්නවා කහ පාට මෙයා මේ උඩම ඉන්න එක්කෙනා මෙයා කහ පාටයි හරි මෙයා කහ පාටයි කියලා මතක තියාගන්න ඒ වගේම සයනයිඩ් දැම්ම වෙන්නේ FeCN6 3- කියන එක නා කලින් ආවේ කලින් ඇවිල්ලා තිබුණේ යාගේ FeCN6 4- කියන එයා කහ කොළ පාට එයා කහ කොළ පාටයිනේ දැන් ඇවිල්ලා තියෙන එක නා FeCN මෙතන ආවේ FeCN6 3- කියන එක නා අපිට ආවේ FeCN6 3- කියන එක නා දුඹුරු පාට ඒක මතක තියාගන්න එයා දුඹුරු පාටයි අර පැත්තට ආපු එක නා අපිට ආවේ මේ පැත්තට ආපු එක නා අපිට ඇවිල්ලා තිබුණේ කහ කොළ පාටින් හරි කහ කොළ පාටයි අරයා දුඹුරු පාට ඔය පාටවල වෙනසක් තියෙනවා ඊට අමතරව මේ විශේෂයෙන් යකඩ ධන තුන ඔක්සිකරණ අවස්ථාවට තයෝසයනයිට් අයනය හඳුන්වා දෙන්න ඕනේ. තයෝසයනයිට් අයනය හඳුන්වා දෙනකොට එතනදී තදරතු පාට සංකීර්ණ කිහිපයක් සාධන. එකක් දෙකක් නෙමෙයි හතරක්ම හදනවා. එක එක විදියට සයනයිට් තයෝසයනයිට් SCN- කියන තයෝසයනයිට් මේ තයෝසයනයිට් මොලිකියුල්ස් වැඩි වැඩියෙන් ඇතුළට බයින්ඩ් වෙලා සංකීර්ණ ගණනාවක් සාදන්න පුළුවන්. ඒ හදන සංකීර්ණ වල පාට තදරතු පාටයි. හරි. ඊට අමතරව දැන් අපි කිව්වා ඔය යකඩ ධන තුන ඔක්සිකරණ අවස්ථාවට සැලිසිලික් අම්ලය දැම්මට පස්සේ දම්පාට සංකීර්ණයක් සාදනවා කියලා. ඒතරේ දම්පාට සංකීර්ණයේ සෑදීම තමයි වම් පැත්තේ අපිට පේන්න තියෙන දෙක මතක තියාගන්න ඕනේ. රයිට්? හරි. ඊට පස්සේ තව පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා මේකෙත්. දැන් අර ඔයාලට මතකනේ අපි කලින් කතා කරා මේ මෙන්න මෙයා K4FeCN6 පාවිච්චි කරලා තමයි අපි යකඩ ධන දෙක යකඩ ධන තුන කැටායන අඳුනගත්තේ. හරි? ඒතර යකඩ ධන දෙක යකඩ ධන තුන කැටායන අඳුන ගන්න පුළුවන් මේ කම්ප්ලෙක්ස් එක පාවිච්චි කරලත් පුළුවන්. FeCN6 3- කලින් තියෙන FeCN6 4- මෙන්න මෙයා. ඒ කියන්නේ K4 දාගත්තේ. මේ ඍණ 4 උදාසීන වීම සඳහා. ඒ වගේම 3- පාවිච්චි කරලා කියන්නේ K3 දාලත් කරන්න පුළුවන්. අපි ඒකත් බලමු. ඊට පස්සේ සාරාංශ සටහනේදී ඔක්කොම ටික ලියමු ආයි පාරක්. දැන් අපි ගත්තොත් K3 FeCN6 කියන එක්කෙනා මෙයාගේ නම පොටෑසියම් හරි හෙක්සාසයනයිඩ් ෆෙරේට් කියලා අපි ලියන්නේ මේකට හෙක්සාසයනයිඩ් ෆෙරේට් හොඳේ මේක නම් ලියන විදිය උගන්වනවා නැත්නම් නම දැනට ලියන්න නැතෝ ඉන්නකො නම් ලියලා ඉගෙනුවාට පස්සේ අපි ලියමු K3 FeCN6 තියෙනවා කියලා ගන්නකො දැන් උගන්වුවාට පස්සේ අපි නම් ටික ලියන විදිය බලමු මේකට යකඩ ධන දෙක කැටායනිය දැම්මට පස්සේ වෙන්නේ මෙතන හැදෙනවා පොටෑසියම් FeCN6 කියලා කෙනෙක් හැදෙන්නේ මෙයා සොලිඩ් එකක් හරි මෙයා සොලිඩ් එකක් මෙයාගේ පාට තද නිල් පාට මෙයා තද නිල් පාට හැබැයි මේ තද නිල් පාටට විශේෂ නමක් කියනවා ඒ නමම පාවිච්චි කරන තද නිල් කියලා නෙමෙයි යාට ලියන්නේ ටර්න් බෝල් නිල් කියලා ටර්න් බෝල් නිල් කියලා තමයි විභාගෙට ලියන්න ඕනේ යාට නිකන් නිල් කියලා හරියන්නේ නැහැ හරි දැන් මේ බලන්න මෙතන පොටෑසියම් ඉන්නේ ධන 1 යකඩ ඉන්නේ ධන 2 ඒතර 2යි 1යි 3යි මෙතන යකඩ ඉන්නේ ධන 3 මෙයා ඉන්නේ ඍණ 6 ඒතර ඍණ 6යි ධන 3යි කියන්නේ ඍණ 3යි ඒ ඍණ 3 මෙතෙන්ට එන්න ඕනේ ඍණ 3 තුලිත වෙනවා මෙතන ධන 1යි මෙතන ධන 2යි තියෙන නිසා ඔන්නෝමයි වෙන්නේ ඕක හොඳේ හරි ඔන්නෝම ඔක්සිජන් අවස්ථාව ටික මතක තියාගන්න වෙයි හරි Fe2+ දැම්මොත් එහෙම යාට එතකොට අපිට එන්නේ ටර්න් බෝල් නිල් කියලා අපිට එන්නේ අවක්ෂේපයක් මේක සුදු නිල් පාට අවක්ෂේපයක් හරි ටර්න් බෝල් නිල් කියලා එකට කියන්නේ ඒතර මේකට යකඩ ධන 3 කැටායනිය දැම්මොත් එහෙම Fe3+ කැටායන එක අපි දැම්මොත් එහෙම එන්නේ FeCN6 ඔන්න ඔහම මේක දුඹුරු පාට අවක්ෂේප
හරි Fe3 plus දැම්මොත් එහෙම එන්නේ FeCN6 solid එක කියන්නේ දුර පාට අවක්ෂේපය. ඒතර මෙයා ධන 3 ඔක්සිජන් අවස්ථාවේ ඉන්නේ. ඒතර මෙයා ඉන්නේ ධන 3, මෙයා ඍණ 1 6යි ඍණ 6. එයා ඍණ 6 මෙයා ධන 3 ඉන්නේ. එතකොට ඉතින් ඔන්න ඔහොම තමයි එන්නේ. හරි දුර පාට අවක්ෂේපය. හරි නේද? මෙන්න K3FeCN6 පාවිච්චි කරලා K3FeCN6 පාවිච්චි කරලා යකඩ ධන 2 සහ යකඩ ධන 3 හඳුනා ගන්න විදිය. යකඩ ධන 2 සහ යකඩ ධන 3 හඳුනාගන්නේ K3FeCN6 පාවිච්චි කළා නොයි විදියට. හරි. මේ පැත්තේ අපි පාවිච්චි කරේ මෙන්න මේ මෙතනදී පාවිච්චි කරේ K4FeCN6 පාවිච්චි කරේ K4FeCN6 පාවිච්චි කරලා කොහොමද යකඩ ධන 2 සහ යකඩ ධන 3 හඳුනා ගන්න එක තමයි මෙතන කිව්වේ. එතන සුදු පාට අවක්ෂේපයක් සහ ප්‍රෙෂියන් නිල් අවක්ෂේපයක් තමයි ලැබුණේ. හරි නේද? right. හරි එතකොට දැන් අපි එකක් නෝට් එකට ලියා ගමු. මේ ටික ලියා ගන්න වෙන නෝට් එක මේක ලියාගත්තනේ ඔයානේ. මේ ටික ලියා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ටික ලියා ගන්න වෙන්නේ. මෙන්න මේකට පොඩි නෝට් එකක් ලියන්න. K3FeCN6 භාවිතයෙන්ද ඒක දුඹුරු පාටයි. K3FeCN6 භාවිතයෙන්ද යකඩ ධන 2 සහ යකඩ ධන 3 අයන හඳුනාගත හැක. යකඩ ධන 2 සහ යකඩ ධන 3 අයන හඳුනාගත හැක. K3FeCN6 භාවිතයෙන්ද යකඩ ධන 2 සහ යකඩ ධන 3 අයන හඳුනාගත හැක. යකඩ ධන 2 සහ යකඩ ධන 3 අයන හඳුනාගත හැක. right? හරි. okay. කියලා මෙන්න මේක ලියා ගන්න. ඊට පස්සේ අපි කතා කරමු ඒකෙන් පස්සේ මේ සාරාංශ සටහන. දැන් අපිට පුළුවන් සාරාංශ සටහනකට යන්න. සමරි එකට යන්කෝ අපි සාරාංශ සටහන. සමරේකයේදී අපිට කතා කරන්න තියෙන යකඩ දැන් ඉවර කරලා තියෙන්නේ. දැන් සාරාංශ සටහන සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. අපි චෝරියට ලියමු මුනේ තනි පිටුවකට ලියාගත්තත් කමක් නැහැ. ඔයාලා ඉඩ මදි වෙන්නේ නැත්තම්. දැන් FeOH2 චෝරියට ලියමු. හරි මෙයා හිටියා. මෙයා වැඩිපුර ඇමෝනියා වල දිය වුණාද? වැඩිපුර ඇමෝනියා වල දිය වුණේ නැහැ. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වුණාද? නැහැ. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වුණෙත් නැහැ. එතකොට වාතයට නිරාවරණය කරාම මොකද වුනේ? මෙන්න මෙහෙම FeOH3 කියලා එක්කෙනෙක් හැදුනා. මේකට වැඩිපුර ඇමෝනියා දැම්මම මොකද වෙන්නේ? එතකොට දිය වෙන්නේත් නැහැ. ඊට අමතරව වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මොකද වෙන්නේ? එතකොට දිය වෙන්නේත් නැහැ. හරි NaOH දැම්මොත් දිය වෙන්නේත් නැහැ. හරි මතක තියාගන්න. ඊට අමතරව මම කිව්වා මේක රත් කරොත් එහෙනම් මොකද වෙන්නේ? මේක රත් කරොත් නම් Fe2O3 හැදෙනවා. ඒතර මේක රතු දුඹුරු පාටයි කියලා කිව්වා. රතු දුඹුරු පාටයි කියලා කිව්වා මේකේ අවක්ෂේපය. හරි රතු දුඹුරු පාට අවක්ෂේපයක් තමයි එන්නේ මෙතන. රතු දුඹුරු අවක්ෂේපයක් තමයි මට මෙතන එන්නේ. ඒතර මෙයා එන්නේ කහ දුඹුරු පාට. හරි මෙතන තියෙන්නේ කොළ පාට. මෙතන ඉන්නේ කොළ පාට, අරයා කහ දුඹුරු පාට, අරයා රතු දුඹුරු පාට. හරි right. එතකොට දැන් මේ මෙතන තව පොඩි දේවල් ඉතින් ටීපීයක් තියෙනවා ඉගෙන ගන්න. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙතන ගන්නකො. FeH2O6 වල 2+ එක තියෙනවනේ. ඒ කියන්නේ කොළ පාට. මේකට වැඩිපුර අපි භස්මයක් එකතු කරගෙන ගියොත් අපි දන්නවා කොළ පාට අවක්ෂේපය එන අපි කතා කරන්නේ. ඒ වගේම මෙයා වාතයට නිරාවරණය කරාම O2 ජලය නේ මෙයා වාතයට නිරාවරණය කරගෙන යද්දි මොකද වෙන්නේ? මෙතනදී අපිට හම්බ වෙන්නේ FeH2O6 වල 3+ සංකීර්ණයේ සාධන. හරි මෙයා කහ දුඹුරු පාට. ඊට අමතරව මෙයාට වැඩිපුර තයසයනේට් දැම්මොත් එහෙම වැඩිපුර තයසයනේට් දැම්මොත් එහෙම FeSCN 2+ එක හැදෙනවා. එහෙම නැත්නම් FeSCN2+ එක හැදෙනවා. FeSCN3 එක හැදෙනවා. HCN4 හැදෙනවා. මෙන්න මෙහෙම -1ක් විදියට. හරි. ඒතර මෙන්න මේ සංකීර්ණ ඔක්කොම තද රතු පාට සංකීර්ණ බව මතක තියාගන්න.
තද රතු පාට සංකීර්ණ බව මතක තියාගන්න. right? හරි. ඔන්න යකඩ ධන දෙකේ විස්තර ටික සම්පූර්ණයෙන් ඔතනින් අවසන්. මේ පැත්තෙන් යකඩ ධන තුන ගැනත් යම් සඳහනක් කරා. ඊට අමතරව පුතේ මෙතනදී දැන් මේ තව මෙන්න මෙයා අපිට මෙතන දැන් මේ FeH2O6 හදන්නේ යකඩ වලට. අපි පටන් ගන්න තැන ඒක තාම ලිව්වේ නැහැ. තනු කාම්ලයක් දාලානේ මෙයාව හදන්නේ මතක ඇතිනේ. ඊට පස්සේ මෙන්න මෙතන අපි කිව්වා වැඩිපුර Cl- දාන්න කියලා. යකඩ ධන දෙක ඔක්සිජන් අවස්ථාවට වැඩිපුර Cl- දාන්න කියලා කිව්වා. එතකොට හැදෙන්නේ FeCl4 වල 2- එකනේ. එතකොට හැදෙන්නේ මෙහෙම මේ ඔන්න ඔහම එකක් නේ හැදෙන්නේ. මෙයා කහ පාටයි. හරිද? මෙන්න මෙයා කහ පාට. ඊට අමතරව මෙතන වැඩිපුර සයනයිඩ් දැම්මොත් එහෙම FeCN6 4- එක දැම්මොත් මෙයා කහ කොළ. මෙයා කහ කොළ පාටයි. right? ඊට අමතරව මෙන්න මෙතන මෙන්න මෙයාට වැඩිපුර Cl- දැම්මොත් FeCl4- කහ පාට. ඊට මෙතන දැම්මොත් වැඩිපුර සයනයිඩ් දැම්මොත් එහෙම FeCN6 3- ඔන්න ඔහම. ඒතර මේ කියන්නේ දුඹුරු පාට. මෙයා කහ පාට. මෙයා දුඹුරු පාට වෙනවා. හරි. ඔන්න ඔය ටික තමයි අපි දැන් මෙච්චරලා සාකච්ඡා කරේ. ඊට අමතරව පුතේ අපි මෙතන තව මේ මෙන්න මෙතන මේ අර මෙන්න මෙයාගමද අපි විශේෂයෙන් කතා කරානේ මේ සැලිසිලික් අම්ලය යොදන එක. සැලිසිලික් අම්ලය තමයි දාන්න තියෙන්නේ මෙතන. ඊළඟට උඩට සැලිසිලික් අම්ලය දැම්මොත් එහෙම මෙතනට OH එකක් එනවා. මේ තියෙන්නේ සැලිසිලික් අම්ලය. සැලිසිලික් අම්ලය දැම්මම අර මෙන්න මේ අර අඳපු සංකීර්ණේ ආයි පාරක් අඳින්න ඕනේ මෙතනට. ඇඳලා ඒක දම් පාටයි කියලා ලියා ගන්න. අඳපු සංකීර්ණය කියන්නේ මෙන්න මේක. මෙන්න මේ සංකීර්ණය තමයි ඔය දම් පාට වෙලා තියෙන්නේ. හරි. ඒකට අපි පොඩක් බලලා ලියන්න. මම ආයි පාරක් ලියන්න. ඒකට කියන්නේ ෆෙරික් සැලිසිලේට් කියලා කියන්නේ. ඒක නම ලියන්නම් ඕනනම්. ඒකට කියන්නේ ෆෙරික් සැලිසිලේට්. හරි නේද? අපි දැන් මෙච්චර වෙලා සාකච්ඡා කරපු යකඩ මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම යකඩ මූලද්‍රව්‍ය රසායනයේදී අපි කතා කරා දැන් සියලුම රියැක්ෂන්ස්. හරිනේ? යකඩ බිඳුවේ ඉඳන් තනු කාම්ලයක් දාලා ධන දෙකට ගේන්නේ කොහොමද? එයා ඔක්සිජන් වාතය නිරාවරණය කරාම යකඩ ධන 3 ඔක්සිජන් අවස්ථාවට යන්නේ කොහොමද? එයා වැඩිපුර Cl- සහ වැඩිපුර සයනයිඩ් සමග සිදුවන ප්‍රතික්‍රියාවලදී සෑදෙන සංකීර්ණවල පැහැය එක්කෙනෙක් කහ පාට අනිත් එක්කෙනා කහ කොළ පාට හැදෙනවා. ඊට පස්සේ ආ වාතය නිරාවරණය කරාම හැදෙන යකඩ ධන 3 ඔක්සිජන් අවස්ථාව කහ දුඹුරු පාටයි. ඒ හැදෙන කහ දුඹුරු පාටවලදී වැඩිපුර Cl- දැම්මම FeCl4- කහ පාට සංකීර්ණයක් සාදනවා. ඊට අමතරව වැඩිපුර සයනයිඩ් වලදී දුඹුරු පාට සංකීර්ණයක් සාදන බව පේනවා අපිට FeCN6 3- වලදී. දුඹුරු පාට සහ කහ පාට සංකීර්ණ දෙකක් සාදනවා. ඊට අමතරව ඔයා වැඩිපුර සයනයිඩ් දැම්මට පස්සේ Cn- දැම්මාම තද රතු පාට සංකීර්ණ ටයිප්ස් 4ක් විතර හදනවා. තද රතු පාටයිම සංකීර්ණ වල පැහැය. හරි. ඒතර උඩට ඊට පස්සේ සැලිසිලික් අම්ලය දැම්මට පස්සේ ෆෙරික් සැලිසිලේට් එනවා දම් පාට සංකීර්ණ. ඊට අමතරව උඩ ගත්තොත් එහෙම FeOH2 වලට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. වැඩිපුර ඇමෝනියා දැම්මම ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. වාතය හමුවේදී FeOH3 හැදෙනවා කහ දුඹුරු පාට සංකීර්ණ. ඒක වැඩිපුර ඇමෝනියා වල දී වෙන්නේ නැහැ. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දී වෙන්නේත් නැහැ. ඒක රත් කරාට පස්සේ මොකද වෙන්නේ? Fe2O3 වෙනවා. හරි නේද? right. ඕක තමයි සාරාංශ සටහන. right. දැන් වීඩියෝ එක පෝස් කරලා ඕක සම්පූර්ණයෙන් ලියා ගන්න. ඕකේ සාරාංශ සටහන. හරි. ඔතනින් ওই මූලද්‍රව්‍ය සම්පූර්ණයෙන් අවසන්. හරි. මම දැන් මේ ලෝඩ් එක වැඩි වෙන නිසා එක මූලද්‍රව්‍යයක් එක වීඩියෝ එකකින් කවර් වෙන විදිහට දෙන්නම්. ඒතර නැත්තම් එහෙම මේ මූලද්‍රව්‍ය පාඩම් කරනකොට ඔයාලට ලේසි වීඩියෝ එක බලලා පාඩම් කරන්න. ඒතර යකඩ වලට අදාළව ඔයා ඉගෙන ගත යුතු සියලුම සිද්ධාන්ත කරුණු ටික අවසන් අපි ඊළඟ වීඩියෝ එකේ දෙකක් ඉවර කරනවා. ඊළඟ රසායනයේ කොබෝල්ට්ුයි කොපර් කියන දෙන්නම අවසන් කරන්න පුළුවන් එක වීඩියෝ එකකින්. ඒතර මේ වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරේ යකඩ රසායනය සම්බන්ධව යකඩ සම්පූර්ණ විස්තරය සම්පූර්ණයෙන්ම ආය සිලබස් එකේ තියෙන ප්‍රතික්‍රියා සියල්ලම මේකේ තියෙනවා. හරි මෙන්න මේ ටික පාඩම් කරගන්න ඕනේ ප්‍රශ්න කරන්න කලින් මේ හැම පාඩක්ම
හැම පාටක්ම පාඩම් තියෙන්න ඕනේ. කහ පාට, කහ කොළ පාට, කොළ පාට, ඒ ඔක්කොම පාට මතක තියෙන්න ඕනේ. ඒ වගේම මෙතනදී අපි ලියන්න ගියේ නෑ මෙන්න මේ ප්‍රැක්ටිකල්ස් දෙක. මොකද්ද ප්‍රැක්ටිකල්ස් දෙක? මෙන්න මේ වෙන්න මෙයා. මම මේක විශේෂයෙන් මෙතන ඔයාලට ලියන්නේ මතක් කරගන්න. මෙන්න මේ ඉන්නේ. මෙන්න මේ highlight කරන එක න FeCN64- මෙන්න මෙයාව පාවිච්චි කරලා අපිට යකඩ ධන දෙක යකඩ ධන තුන අඳුර ගන්න පුළුවන් නේ. යකඩ ධන දෙකෙන් සුදු පාට අවක්ෂේපයක් ආව මතක ඇතිනේ. හරි යකඩ ධන තුනෙන් ආයි නිල් පාට අවක්ෂේපයක් ආව ප්‍රශියන් නිල්. ඊළඟට මෙන්න මෙයාගෙනුත් යකඩ ධන දෙක යකඩ ධන තුන කැටායන දෙක අඳුර ගන්න පුළුවන්. මම ඒක තමයි කලින් කිව්වේ. යකඩ ධන දෙක සහ යකඩ ධන තුන කැටායන අඳුනා ගැනීම සඳහා අපිට FeCN64- සහ FeCN63- පාවිච්චි කරන්න පුළුවන්. එතන අපි ෂෝට් එකට ලියාගමු චූටියට. ඒක දැන් මෙතනදී මතක තියාගත යුතුයි. මම නිකන් ෂෝට් ෆෝම් එකෙන් ලියන්නම්කෝ. හරි. මෙයාගෙන් යකඩ ධන දෙක කැටායනය අඳුර ගන්න පුළුවන්. මොකද්ද හැදෙන අවක්ෂේප සුදු පාටයිනේ. මතකයේදනේ සුදු පාට අවක්ෂේපයක් නේ හැදුනේ. යකඩ ධන තුන කැටායනය දැම්මහම යකඩ ධන තුන කැටායනය දැම්මහම මොකද්ද හැදෙන්නේ? යකඩ ධන තුන කැටායනය හැදුවම ප්‍රශියන් නිල්. ප්‍රශියන් නිල් පැහැ තමයි අපිට හැදෙන්නේ. යකඩ ධන තුන කැටායන දැම්මම ප්‍රශියන් නිල් පැහැ හැදෙනවා. යකඩ ධන දෙක කැටායන දැම්මම සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. ඒතර යකඩ ධන දෙක කැටායනය සහ යකඩ ධන තුන කැටායනය හඳුනා ගැනීම සඳහා විශේෂයෙන්ම තියෙන පරීක්ෂණයක් තමයි FeCN64- සංකීර්ණය. මේකටම තමයි අපි K4 දාලා ලිව්වේ. පොටෑසියම් 4ක් ඉස්සරහට දාගත්තාම මෙතන ඍණාරෝපණය නැති වෙනවා. එහෙම කරා කියලා එක දෙකක් නෙමෙයි එකම දේ හරි. එහෙම කරා කියලා එක දෙකක් නෙමෙයි එකම දේ. K4 FeCN6 කියන්නේ FeCN64- ක තමයි. හරි. ඊට පස්සේ මෙතන ගත්තොත් එහෙම මේ FeCN63- කියන එකත් අපිට ලියන්න පුළුවන් K3Fe හරි CN6 ඔහොම ලියන්න පුළුවන් K3FeCN6 කියලා ලියන්න පුළුවන්. ඒතර K3FeCN6 කියන එක නත් එතකොට දූර පාඩ අවක්ෂේපයක් එයාව පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. එයාව පාවිච්චි කරාම මොනවද දෙන පැහැය? මේක පොඩ්ඩක් බලමු. මේකෙදී Fe2+ දැම්මොත් එහෙම සහ මේකට Fe3+ දැම්මොත් මොකද වෙන්නේ? ෆෙරික් සල්ෆේට් කියන එක පොඩ්ඩක් මකන්න. මේකෙදී යකඩ ධන දෙක පාවිච්චි කරෝතින් එහෙම අපිට එන්නේ ටර්න් බෝල් නිල් මතකයිනේ. මේක යකඩ ධන දෙකට එන්නේ ටර්න් බෝල් නිල්. මම සංකීර්ණ වල මේ සූත්‍රයන් ලියන්න යන්නේ නැහැ මෙතන හරි. ඒක මතක තියාගන්න. Fe ධන 3 දැම්මොත් එහෙම එන දුවරු පාටනේ. ඒතර දුවරු පාට එකක් නේ. ඒතර දුවරු පාට අවක්ෂේපයක් එනවා. මෙතනින් ටර්න් බෝල් නේ. මෙතන අවක්ෂේපය නේ මේ දුවරු පාට අවක්ෂේපයක් එන්නේ. මෙයා ටර්න් බෝල් නිල් එතනත් එන්නේ අවක්ෂේපයක්. ටර්න් බෝල් නිල් කියන්නේ අවක්ෂේපයක් තමයි. අරයත් එන්නේ අවක්ෂේපයක්. මෙතනදී ගත්තොත් මෙයා සුදු පාට අවක්ෂේපයක් එන්නේ right. සුදු පාට අවක්ෂේපයක් එන්නේ. ප්‍රශියන් නිල් කියන එක නම් සුදු පාට නිල් පාට අවක්ෂේපයක් විතර තමයි අපිට ගන්න වෙන්නේ. හරිනේ. එතකොට දැන් තේරුම් ගන්න ඕනේ ඔයක උතන තමයි සම්පූර්ණ සටහන තියෙන්නේ. දැන් යකඩ සම්බන්ධ සම්පූර්ණ සටහන දෙනවා ප්‍රැක්ටිකල්ස් දෙකත් අපි කතා කරලා තියෙනවා. හැබැයි අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ යකඩ ධන 3 කැටායනය හඳුනා ගැනීම සඳහා අපි බහුලව මොකලගේ සිලබස් එකේදී ඉතාම බහුලව පාවිච්චි කරන ප්‍රතිකාරකය තමයි මේ තයසයනේට් කියලා කියන්නේ. වැඩිපුර තයසයනේට් දාන්න. තයසයනේට් දාමම තද රතු පාට සමහර තැන්වල දිනවා ලේ රතු පාට සංකීර්ණයක් සාදනවා කියලා. සමහර තැන්වල දිනවා තද රතු පාට සංකීර්ණයක් සාදනවා කියලා. ඒතර මේ තයසයනේට් අයනය පාවිච්චි කරලා අපිට පුළුවන් මේ තද රතු පාට සංකීර්ණයක් සෑදෙනවද නැද්ද කියලා බලලා යකඩ ධන තුන කැටායනය අඳුර ගන්න. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම වැදගත් ප්‍රැක්ටිකල් එක මතක තබා ගැනීම සඳහා යකඩ ධන 3 අයනය හඳුනා ගන්න. යකඩ ධන 2 අයනය හඳුනා ගැනීම සඳහා අපිට FeCN64- තියෙනවා සහ අතනදී FeCN63- සංකීර්ණ දෙක තියෙනවා. ඔන්න ඔය දෙක මතක තියා ගැනීම වැදගත් වෙනවා. ඒතර ඕක තමයි අද සටහන විදියට ඔයාලට දෙන්න වෙන්නේ යකඩ සම්බන්ධයෙන්. යකඩ වලට වෙනම නෝට් එක හදාගන්න, මැංගනස් වලට වෙනම හදාගන්න කලින් වීඩියෝ එකේ කරා. ක්‍රෝමියම් වලට වෙනම හදාගන්න සියලුම ප්‍රතික්‍රියා පාඩම් කරගන්න ඕන. හරි? right.